ආයුබෝවන් අද අපි ඔබ හමුවන්නේ සුවිශේෂී අමුත්තෙක් සමගින් ශ්‍රී ලංකාවේ 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය එබැවු ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තුන්වෙනි ප්‍රධාන පුරවැසියා වශයෙන් වගකීම් සම්භාරයක් ඉටු කළ හිටපු කතානායක ඒ වගේම හිටපු ඇමතිවරයෙක් හිටපු මන්ත්‍රීවරයෙක් සහ රාජ්‍ය ශාස්ත්‍රයේත් පෞද්ගලික අංශයේත් තනතුරු විශාල ප්‍රමාණයක් හැබැවු කරු ජයසූරිය මැතිතුමා සමගින් හිටපු කතානායකතුමනි ආයුබෝවන් සාකච්ඡාවට ප්‍රවේශයක් හැටියට මම කැමති ඔබතුමාගේ අවධානය යොමු කරන්න වර්තමානයේ රටේ තියෙන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන්. අපි දන්නවා රට අති බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඒ වගේම තවත් විවේචන එල්ල වෙනවා. ගෑස් හිඟය, ආහාර මිල අහස උසට නැගලා මේ වගේ තත්ත්වයක් තුල ඔබතුමාගේ සහ ඔබතුමා නායකත්වය දෙන සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ ස්ථාවරය මතය කුමක්ද මේ අර්බුදකාරී වාතාවරණයෙන් රට ගොඩ එන්නේ කොහොමද කියලා මට රට ගැන විශාල කනගාටුවක් ඇති වෙලා තියෙන ඔබතුමා කිව්ව පරිදි අද මේ රටේ ජනතාව දුක් විඳින ආකාරය දැක්කම ඒ කාලේ අපි මුළු ආසියාවෙම තිබිච්ච දෙවෙනි පොහොසත් රට එවැනි රටක් අද මේ තත්ත්වයට වැටලා ඉන්නකොට ඒ වේදනාව අප තුළ තියෙනවා. ඉතින් මේකට කාටද අපි දොස් කියන්නේ? මොකද මං හිතන විදිහට අපි දේශපාලනඥයන් වශයෙන් මේ රටේ දේශපාලනයෝ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් වග යුතුයි. අපේ රටේ අසාර්ථක කුමන්ත්‍රණ දෙකක් ආවා. ඒ වගේම තරුණ අසහනය නිසා යම්කිසි අනියක් සිදු වුණා. ඊට පස්සේ සත්‍යවාදය ඇති වුණා. ඊට පස්සේ ජාතිවාදී ආගම්වාදී ඇති වුණා. මේ නිසා අපි ඉස්සරහට යනවා වෙනුවට අපි පස්සට ගියේ. ඒ නිසා අද ඒකට වන්දි ගෙවන්නේ මේ රටේ අසන්න ජනතාව. ඔබතුමත් දශක ගණනාවක් දේශපාලනයේ නිරත වෙලා හිටපු පුද්ගලයෙක් හැටියට ඔබතුමත් පිළිගන්නවද ඔබතුමාටත් ඒ වගකීමෙන් කොටසක් බාර ගන්න සිදු වෙනවා කියලා? සෑම කෙනෙක් පිළිගන්න ඕනේ ඒක. මොකද සමහර දවස් කියන්නේ අපි කතා කරේ නැත්තේ කියලා. ඒ වගේ දේවල් හොදන්න නිසා මේකෙන් නිදහස් වෙන්න බෑ. මොකද රටක් හදන්න ඒ රටේ ජනතාවගේ වගේ සෑම ඡන්දදායකයෙකුටම වගකීමක් තියෙනවා. හරි මිනිස්සු තෝරගන්න, දක්ෂ මිනිස්සු තෝරගන්න, අවංක මිනිස්සු තෝරගන්න ඒක ඡන්දදායකයේ යුතුයකම. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මෙතෙන්දී අපි පුරවැසියන් වශයෙන් මේ වගකීම අපිත් බාර ගන්න ඕනේ. දැන් හැබැයි කොහොමද මෙතනින් ගොඩ එන්නේ? හොඳ ප්‍රශ්නයක්. පළමුවෙන්ම මම දකින විදිහට මේ රටේ ජාතික සමගිය ඊටත් වඩා ජාතික එකඟතාවය. ජාතික එකඟතාවයක් අවශ්‍යයි. අද අපි එහෙම් පිටින්ම රාජ්‍ය එක පැත්තක විපක්ෂයේ තව පැත්තක ඊළඟ මැතිවරණයේ දිහා බලනවා මිසක් මේ රට ගොඩ දාන්න මේ රටේ අහිංසක ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමට ඒ වෙන පහසුකම් ඒ අවශ්‍ය යුතුයකම් ඉටු කිරීම සම්බන්ධයෙන් තාමත් හරි තීරණයකට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවාද මේ මොහොතේ මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුව යුතුයි කියලා? ජාතික ආණ්ඩුවක් දැන් අපි ජාතික ආණ්ඩුවක් වශයෙන් ඔබතුමාම දන්නවා 2015 අපි ආවා. එතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ එකඟතාවය. ඒ එකඟතාවයක් ආවේ නැහැනේ. අවාසනාවන්ත වෙලදී ඒකතාවය ආවේ නැහැ. ජාතික ආණ්ඩුව ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ දැන් රටට පොදු ජාතික ප්‍රතිපත්තියක්. මොකද ජනාධිපති මැතිවරණයෙන් හුඟක් කල් තියෙනවා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂා කවුද වෙන්නේ කියලා දැන් තාන කරනට වැඩිය මං හිතන්නේ අපිට අවශ්‍යන්නේ මේ සඳහා මත එකඟත් වෙන්න. උදාහරණයක් වශයෙන් අපේ අදහස අපි ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළා දැන් දවස් 4කට 5කට ප්‍රථමයෙන්. ඒ වගේම මම දැක්කා ලංකාවේ ප්‍රබුද්ධ ආර්ථික කළමනාකාරී සම්බන්ධ පොතිපතක් මිද පිටු ගණනක්ම තිබුණා මේ ණය ගෙවීම සම්බන්ධයෙන් ඩොලර් 500 ණය ගෙවීම සම්බන්ධ. මේ ණය ගෙවිය යුතුද ඩොලර් මිලියන 500 නැද්ද? ඩොලර් මිලියන 500 ගෙවීමේ යුතුද නැද්ද කියන අපේ මතය. මේ මතය කියන්නේ මගේ පමණක් නෙමෙයි. අපේ සාධාරණ සමාජයේ පමණක් නෙමෙයි. අපි සමග ලෝකේ බොහෝ රටවල ලාංකික ප්‍රජාව රට ආදීන පොදුට අපි සමග සම්බන්ධ. අපි සෑම දෙයකම මතය උනේ එහෙම ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ මිලියන 500 ගෙවුවොත් ඊට පහුදා ඉඳලා කොහොමද අපි ජීවත් වෙන්නේ? කොහෙන්ද අපිට සල්ලි? අර බෝතල් මාස කියලා කතාවක් තියෙන ඒ වගේ. ඉතින් අපි යෝජනා කළේ වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන්න. මොකද මේක බොහෝ අවස්ථාවලදී අපිට වැඩි පොසත් වෙච්ච රටවල්, අපිට වැඩි දියුණු රටවල්
ඒ වගේම අපිට වැඩි ජනතාවකින් රටවල් මේ ණය ප්‍රශ්නයක් ආපුවාම ඒක අන්තර්ජාතික සහාය ගන්නවා. IMF එකට බය නම් IMF එකේ සහාය ගන්න බැයි නම් ඒ සම්බන්ධයෙන් කරලා වැඩ කටයුතු කරන්න පුළුවන් ආයතන තියෙනවා. කතා කරලා පොලිය ගෙවන්න. අපිට පොලිය ගෙවලා ඊට පස්සේ මුල් ණය ගෙවීම සම්බන්ධයෙන් අපිට යම්කිසි විදියක තීරණයකට එන්න පුළුවන්. අපි කතා කරලා තියෙනවා. මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. නමුත් මේ රටේ ආර්ථික විශේෂඥයෝ සමග ලෝකීය ආර්ථික විශේෂඥයෝ සමග ඒ වගේම මේ සම්බන්ධ විශාල දැනුමක් තියෙන අය සමග අපි අදහස් වහාම කරලා තියෙනවා. ඉතින් සෑම දෙනෙක්ම විශ්වාස කරනවා අපිට කල් ගන්න පුළුවන්, අපිට සාකච්ඡා ආරම්භ කරන්න පුළුවන්. එතකොට අපිට ඊළඟ මාස දැන් උදාහරණයක් වශයෙන් අපිට බේත් හේත් සඳහා මාසයකට ඩොලර් 30 මිලියන 30ක් විතර අවශ්‍යයි. එතකොට අපිට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලර් මිලියන 130ක් 140ක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය අපේ ඉන්ධන සඳහා ඩොලර් මිලියන 250ක් වගේ අවශ්‍යයි. මේ 500 ගෙවුවට පස්සේ කොහොමද 19 වෙනිදා අපි ජීවත් වෙන්නේ? කොහෙන්ද සල්ලි එන්නේ? ඒකට අපිට තාම උත්තරයක් දුන්නේ නැහැ. ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සීනි ප්‍රශ්නේ, කිරිපිටි ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, ආහාර ද්‍රව්‍ය ප්‍රශ්නේ, පෙට්‍රල් ප්‍රශ්නේ, ඩීසල් ප්‍රශ්නේ, භූමි තෙල් ප්‍රශ්නේ ඔක්කොම ඊළඟට ආපහු ඇති වෙනවා. ඉතින් මේවට යම්කිසි සැලැස්මක් තිබිය යුතුයි. නමුත් ඒ සැලැස්ම අවාසනාවකට මම මේක රජයේ විවේචනයක් කිරීමක් නෙමෙයි. නමුත් ඒ සැලැස්ම මම රජය තුළ දකින්නේ අවාසනාවට. ඔබතුමා මොහොතකට හිතමු මේ රටේ ජනාධිපතිවරයයි කියලා. ඔබතුමා නම් ජනාධිපති පදවිය හොබවන්නේ මේ මොහොතේ. ඔබතුමාගේ සැලැස්ම මොකක්ද? මම නම් මෙහෙම අවස්ථාවක් පළමුවෙන්ම ඉස්සෙල්ලාම මේ රටේ ජනතාව විශ්වාසයට ගන්න ඕනේ. ජනතාවගේ අදහස් ලබා ගන්න. උදාහරණයක් වශයෙන් අපි ඉන්දියා බලන්න මෝදි අග්‍රාමාත්‍යවරයා යම්කිසි තීරණයක් ගත්තා කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්. ඊට විරුද්ධව මුළු ඉන්දියාවේ විශාල ජනමතයක් ඇති වුණා. අවසානයේදී එතුමා තීරුම් ගත්තා මං ගත්ත තීරණය වැරදි කියලා. මං ගත්ත තීරණය වැරදි කියලා එතුමා ගොවියන්ගෙන් සමාව ගත්තා. ඉතින් ඒ වගේ සමහර රජයේ ගත්ත සමහර තීරණ විශේෂයෙන්ම පෝර ප්‍රශ්න සම්බන්ධයෙන් අද පෝර ප්‍රශ්නේ නිසා කොයිතරම් දුරට ගොවි පවුල් වල ජනතාව පීඩාවක් විඳිනවද, මානසික පීඩාවක් විඳිනවද, තුන් වේල කන්න බැරුව ජීවත් වෙන ආකාරය අපි දන්නවා. මොකද අපිට එහෙම පවුල් හම්බ වෙනවා. එහෙම පවුල් හැම්බෙලා අපිට ආධාරිත අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී රජයේ මේ වගේ බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ. බුද්ධිමතුන්ගේ අදහස් ගන්න ඕනේ. එක මතයක දැඩිව එල්බක සින්න වෙනවා වෙනුවට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා කාගේ විපක්ෂයේ සිවිල් සමාජයේ අපි විවිධ අවස්ථාවල අපි රජයට යෝජනා කරලා තියෙනවා. නමුත් අද වෙනකන් අපිට ඒ සම්බන්ධයෙන් දියුම් කැලලක්වත් ලැබිලා නැහැ. මෙහෙම ඔබතුමාලගේ යෝජනා හොඳයි කියලා. කිසිම පිළිතුරක් ලැබිලා නැහැ. ලැබිලා නැහැ. ඒක ජනාධිපතිතුමාට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් කොහරි මේ අදහසක් ආපුවාම මේක අගේ කරන්නේ. නමුත් අද වෙනකන් එහෙම වෙන්නේ. හොඳ අදහස් මිනිස්සු දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ ලංකාවේ ඉන්න බුද්ධිමත් කණ්ඩායම. දැන් උදාහරණයක් වශයෙන් බලනවා නම් අර දෙමෝදර ලූප් එක සුදු එන්ජිනියරින්ට උපදුන්නේ ඒ ගමේ වුණ ගැමියෙක්. මෙහෙම කරලා අරන් ගිහලා මෙතන හිල් කරලා යන්නේ කියලා. ඒ වගේ අදහස් පොඩි අදහස් මම පුජ්‍යරිකාංශ ඉන්න කොටත් මම දැකලා දැන් මම කම්කරුවන්ගේ අදහස් ගන්න. සාමාන්‍ය පුජ්‍යරින් අදහස් ගන්න එක අපි සාර්ථකුනේ විදියට. ඉතින් ජනාධිපතිතුමා ගමින් ගමට ගිහිල්ලත් ජනතාවගේ අදහස් විමසුවා නෙමෙයි මෑතක් වෙනතුරුම. අපි දැක්කේ රූපවාහිනියේ වාර්තා පමණයි. එහෙම සංවාදයක් අපි දකින්නේ නැහැ. නමුත් මේවා ඉතින් කලින් සූදානම් කරලා තියෙන විදිහට ප්‍රශ්න අහන්න පිළිතුරු දෙන්න ඔක්කොම හදලා තියෙන එක දේශපාලනයේ සිදුවීමක්. නමුත් මේ தত্ত্বය ඔබතුමා කියු පරිදි මට හරි භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මට අපිට බය තියෙන්නේ මේක අවසාන වෙන්නේ ලේහැලීමකින්ද කියලා. අන්න ඒ බය අපිට අත්දැකලා මිනිස්සුන්ගේ හැඟීම් දැක්කහම ඔය පෙරපාලි යන මිනිස්සුන්ගේ හැඟීම් දැක්කහම එයාගේ සමහර වචන දැක්කහම ගොවියෝ පීඩා විඳින ආකාරය දැක්කහම කාන්තාවන්ගේ කනකර ආභරණ උකස් කරලා ඒ භෝග වගාව විනාශ වෙච්චාම එයාගේ හදවතින් läගෙන ගිනිජල් වල වේදනාව අපිට පේනවා. ඉතින් ඒ නිසා තමයි අපිට විශාල බයක් තියෙන්නේ. මේක අවසානයේදී මහා ලේ වැగిරීමකින් ඉවර වෙයිද කියන බය තියෙනවා. ඒ මොනොත් මේ රට ආපහු උස්සන්න අමාරු තමත් අමාරු. ඉතින් ඒ නිසා තමයි දිගින් දිගටම ආයතන ගන්න රජය හොඳ වැඩක් කරා නම් අපි හොඳ වැඩේලා අපි කිව්වා. ඒ විශේෂයෙන්ම ඉන්නත් කරන්නේදී රජයේ ගත ක්‍රියාදාමය හොඳයි. අපි කෙලින්ම කිව්වා මේක හොඳයි මේ අනික් රටවල හුඟක් රටවල් වලට වඩා ඉහළින් අපි ඉන්නේ. ඒ ගෞරවය අපි දෙනවා. නමුත් අනිත් තැන්වලදී අපි සෑම අතින්ම අපි පිළිහිලා තියෙනවා. නමුත් ආරම්භයේදී
පැහැදිලිවම එන්නත් කරන ක්‍රියාදාමය ඉතාමත්ම සාර්ථකයි, ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි පිළිගන්න ඕනේ කොයි රජයක් හිටියත් ලංකාවේ ඉතාමත්ම හොඳ සෞඛ්‍ය සේවයක් පවතින්නේ කියලා අපේ තියෙන ආර්ථික වාතාවරණය යටතේ අපි ඒක පිළිගන්න ඕනේ. නමුත් එන්නත් කරන ක්‍රියාදාමයේදීත් ආරම්භයේදී තිබුණ ඒක නමුත් අවසානයේදී වැඩේ හින්දා අපි හිතුවා ඒ ගෞරවත්වය දෙන්න ඕන. නමුත් සමාන දේවල් වල දැන් මම කීපයක්ම කිව්වා අපි මහා දවල් හොරකම් මේ රටේ වෙනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් සීනි ආනයනය කිරීමේ. මොකද මම පුජිර්ගාන් සින්නකොට ලංකාවේ අවශ්‍යතාවයෙන් සීනි වලින් 30%ක් 35ක් මම සභාපතිත්වයේ දරපු සමාගම් වල ගත්තේ. ඒක නම් සීනි ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති වශයෙන් මම ක්‍රියා කරා. ඒතකොට සීනි නිෂ්පාදකයින්ගේ වෙන්නේ. ඒ කියන්නේ හිඟුරාන වගේ කන්තරේ සුගර් සමාගම් වල සභාපතිත්වයේ දරුවේ අපේ හිටපු නියෝජ්‍ය කතානායකතුමා. ඒ සුගර් කෝපරේෂන් එකේ සභාපති. ඉතින් අපි දෙගොල්ලෝ එක්කහුව වෙලා එතකොට මහා භාණ්ඩාගාරයේ ලේකමුත් එක්ක අපි කුන්කාස් මේක කරලා අපි තමයි කතා කරන්නේ මේ ඊළඟ මාසයට කොච්චර ඕනද ඩියුටි එක කියලා. 7.15යි ලාභ ලබා ගන්න. නිෂ්පාදකයා 7.15ක් 7.25ක් ලබා ගන්නවා. ආනයනය කරු 7.15ක් 25ක් ලබා ගන්නවා. අනික ඔක්කොම රජයට යන්නේ. දැන් පසුගිය සැරේ අපි දැක්කම මේ ආණ්ඩුව පැමිණි මුල් අවධියේදී රුපියල් 50ක් අඩු කළා. ඒ රුපියල් 50 මහ ජනතාවට ගියේ නේ. ඒ රුපියල් 50 පාරිභෝගිකයට ගියේ. අපි ඒ රුපියල් 50 ඔක්කොම ගියේ මේ ආනයන කරුවන්ට. අපි ප්‍රසිද්ධියම කිව්වා. මම ලිඛිතව අපි දුවා මේකන වහාම පරීක්ෂණ පවත්වන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයට අමතරව කොමිසමක් පත් කරන්න. එහෙම නැත්නම් ඔඩිටර් ජෙනරල්ව පරීක්ෂණය පවත්වන්න කියලා. මොකද ඒක හිම් පිටිම මහදවල් හොරකම් කරන ඒ වගේ දේවල් අපි දැක්කා තෙල් ආනයනේ පොල් තෙල් ආනයනේ කියන්නේ අද පත්තරයකට ආපහු තියුණා. පොල් තෙල් වලටත් එහෙම සරස්මක් ආපහු එනවා කියන්නේ. ඉතින් මෙතෙන්දි රජය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් එහෙම තත්ත්වයක් තාම උනේ නැහැ. දැන් මේ කරුණු සම්බන්ධයෙන් ඔබතුමා මතු කළ කරුණු සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා හෝ අගමැතිවරයා හෝ නැත්නම් ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡා කළාද? සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉල්ලා සිටියා අවස්ථාවක් දුන්නේ නැහැ. අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ. මොකද මෙතන අපිට ආණ්ඩු පෙරලන්න අවස්ථාවක් ඕනේ නැහැ. ආණ්ඩු පෙරලන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ වගේම තව කෙනෙකුට අපහාස කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් අපිට මේ පුරවැසියන් වෙනින් හැඟීමක් තියෙනවා. අපිට තියෙන එකම පරමාර්ථයයි අවසානයේදී අපිට මිහිදන් වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී රටක. අනේ ඒ නිසා තමයි ඉස්ලාම 20 වෙනි සංශෝධනයට විරුද්ධව විශාල හඬක් අපි නැගුවේ ගෙනාපු දවසේ ඉඳලම මේ 20 වෙනි සංශෝධනය අපි කිසිම විදියක පිළිගන්නේ නැහැ කියලා. 20 වෙනි සංශෝධනයේ ගෙනීම තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඔක්කොම විනාශ වුණා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ලංකාවට තිබිච්ච අන්තර්ජාතික ගෞරවය පිළිගැනීමේ හැම්පෙදීම නැති වුණා. අපිට ආයෝජකයෝ ගේන්න ඕන නම් 20 වෙනි සංශෝධනයක ආයෝජක මෙහාට එන්නේ ආයෙ මං කිව්වා ආයෝජක පැනලා දුවනවා කියලා. ඒ ආරක්ෂාව නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට හරිනම් රජය කන් දෙන්න ඕනේ. මේ වගේ දේවල් වලට එක්ක ජනාධිපතිවරයා එහෙම නැත්නම් අගමැතිවරයා එහෙම නැත්නම් රජය කන් දෙන්න ඕනේ. මොකද මේව අපි කියන්නේ මම ඔබතුමාට කිව්ව පරිදි මේ ආණ්ඩුව පෙරලන්න නෙමෙයි. ඉතින් ඒ නිසා ඉතින් විශාල අඩපාඩුවක් මේක ආණ්ඩුව පෙරලීමේ දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. අපේ නෑ අපේ එහෙම නෑ. මම දනිකයි විවිධ මත තියෙන්න පුළුවන්. සාධාරණ සමාජයක ජාතික ව්‍යාපාරය අපේ කිසිම එහෙම අදහසක් නෑ. නමුත් අපි ජනතාව වෙනුවෙන් මේ රටේ අසන්න ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම අපිට ඕනේ අපි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වශයෙන් අපිට ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේ ඇටකරු ටික මිහිදන් කරන්න ඕනේ. ඒ මතය අපි දැඩිව ඉන්නවා. හිටපු කතානායකතුමා දැන් ඔබතුමා සඳහන් කළා විශේෂයෙන්ම ඔබේ කතානායක පදවිය දරපු සමයේ බොහොම සාධාරණව කටයුතු කළයි කියලා. නමුත් මම නිතරම දකින දෙයක් තමයි පාර්ලිමේන්තුවේදී අහන්න ලැබෙන දෙයක් තමයි විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා ඔබතුමාට කරන බරපතල චෝදනාවක්. මේ කරු ජයසූරිය කතානායකතුමාගේ කාලේ වගේ නෙමෙයි දැන් බොහොම සාධාරණව අපේ කතානායකතුමා වැඩ කරනවායි කියලා. ඒ කියන්නේ ඔබතුමා කිසිම ආකාරයකින් විපක්ෂයට අවස්ථාව දුන්නේ නැහැ. විපක්ෂය හඬ මැකුවා. මේ වගේ චෝදනා ගන්නාවක් එල්ල කරනවා ඔබතුමාට. මට කියන්න තියෙන්නේ එතෙන්දී ඒක එතුමාගේ පෞද්ගලික මතය වෙන්න පුළුවන්. නමුත් මගේ හෘද සාක්ෂිය මම දන්නවා. මම කලින් කිව්ව පරිදි මට ඕනකම තිබුණේ විපක්ෂයේ අදහස් ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීමට අවස්ථාව පාර්ලිමේන්තුව තුළ ලබා දීම. එතෙන්දී සමහර විට මට හිතෙනවා සමහර ඕනකට වැඩි වෙලාව දෙන්න ඇති කියලා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ එක් අවස්ථාවක මම විපක්ෂයට කල් දෙනවා වැඩි කියලා මම කතානායක පදවියෙන් අයින් කළ යුතුයි කියලා පෙස්සමකට අත්සන් ගැනීමකට
යම් කට්ටියක් සිද්ධ උත්සාහ කළා. ඉතින් එතෙන්දී මේ මතේ එතුමාගේ පෞද්ගලික මතයෙන් පුළුවන්. නමුත් මට සන්තෝෂ වෙන්න පුළුවන් මගේ මතය අනුව මගේ හද සාක්ෂි අනුව මම ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුට මම ලබා දුන්නා. කවුද ඔබ ඉවත් කළ යුතුයි කියලා පෙත්සම් වලට අත්සන්ගා? මේවා හුඟක් දේවල් සරෝජ් මැතිතුමා ප්‍රසිද්ධිය කියන්න බැරි දේවල්. මට උඩ බලාගෙන කියලා ගහන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේවට ඉතින් විවිධ බලවේග විවිධ පොජ්ජලියෝ ඉන්නවා. දැන් ඔබ කියනවා උඩ බලාගෙන කෙල ගහ ගන්න මම සූදානම් නැහැ කියලා. නමුත් අනිත් පැත්තෙන් දේශපාලනයේදී නැත්නම් නායකත්වයක් දැරීමේදී එක්තරා මන් දකින විදියට සමහර වෙලාවට අපිට නම් ගම් කියන්නත් සිද්ධ වෙනවා. ඒ කරුණු ඇත්තනම් මම කියන්නේ බොරු චෝදනා ඉදිරිපත් කරන්න කියලා නෙමෙයි. ඒ කියන්නේ අපිට ඔප්පු කරන්න බැරි දේවල් කියන්න හෝ ව්‍යාජ චෝදනා, ගොතපු චෝදනා නමුත් කිසියම් දෙයක් සිදු වුණා නම් ඇයි අපි ඒ දේ ඒ විදියට කියන්නේ නැත්තේ? ඔව් ඒකත් ඔබතුමාම සම්මන් එකඟ වෙනවා. නමුත් මෙතෙන්දී මම හිතුවා මේ අවස්ථාවේදී යම් දවසක මේවා ඔක්කොම එළියට එනවයි කියලා. ඒක මං කියන්න ඕනේ නැහැ. ඒකට සම්බන්ධ වෙච්ච අයගෙන් එළියට එන දැන්ටම ප්‍රියයන් තියෙනවා. ඒකයි මං මට උඩ බලන්න කියලා ගහන්න බැරි වුණත් මට විශාල චෝදනාවක් ආවා මං කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා. අන්න ඒක අසාධාරණයි. මොකද මම කරපු දේ තමයි මම වහාම කමිටුවක් පත් කළා. කමිටුවට සභාපති කෙනෙක් පත් කළා. ඊට පස්සේ වයි කමිටුව පරීක්ෂණ කළා. ඊට පස්සේ පොලිසියට බාර දුන්නා. පොලිසිය පරීක්ෂණ කළා. ඔබතුමා දැන් කතා කරන්නේ කියන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නීති විරෝධී ලෙසින් පාර්ලිමේන්තුව විසිරුවා හරපු අවස්ථාවේ පාර්ලිමේන්තුව තුල බරපතල ගැටුම් හටගත්තා. මිරිස් කුඩු ගැහුවා, එක්කෙනාට පහර දී ගත්තා. දැන් ඇත්තටම එහෙම චෝදනාවක් තියෙනවා තමයි ඔබතුමා නිසි පියවර ගත්තේ නැහැ කියලා ඒ සම්බන්ධයෙන්. මම ඒක පිළිගන්නවා. ඒ වගේම දැන් පාර්ලිමේන්තුව විසිරුවා හරපු දවසේ ජනාධිපති සිරිසේන මැතිතුමා ගැසට් නිවේදනයක් පළ කළා රෑ. ඒක අරලා ඊට පස්සේ මම පහවදා උදේ මම එතුමාට කතා කරුවා. ඔතුමා ගැසට් නිවේදනයක් පළ කළා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිකමට පත් කරලා තන මම මගේ නීති රීති අනුව ඒ ගැසට් නිවේදනය අනුව මම ක්‍රියා කරා. නමුත් මට මේ පුටුවේ ඉඳගෙන ඉන්න බෑ. මට දින 7ක් ඇතුළත අවස්ථාවක් ලබා දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂයට තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ කතානායක පදවියට ඉන්න බෑ කියලා. හැබැයි ඒකට සාධාරණ වෙන්න ඕනේ එතුමාට එකඟ වුණා. මොකද කල්තියා එතුමා පොරොන්දු වෙලා තිබුණා. එහෙම අවස්ථාවක් දෙනවා කියලා. ඒ නිසා තමයි ඒ ඡන්දයක් තියන්න අපි සූදානම් කළේ. ඔක්තෝබර් මාසයේ. නමුත් ඒ ඡන්දේ තියෙනකොට අපි දැනගත්තේ යම් කිසි සැලසුම් තිබුණා. ඊට ඉස්සර දවස් මෙවුවා මම විශ්වාසයෙන් යුතුව කියන්නේ හිල්ටන් හෝටලේ ඉඳන් කතා කරලා සාකච්ඡා කරලා කොහොමද පාර්ලිමේන්තුව වහන්නේ මගේ පුටුව බලින් ගන්නේ කොහොමද? ඒ වගේ මට එන්න දෙන්නේ නැතුව ඔක්කොම හතර වටේම වහන්නේ කොහොමද? කවුද මගේ පුටුවේ ඉඳවන්නේ? කවුද පුටුවෙන් ගහන්නේ? ඔය ඔක්කොම කතා වුණා. ඒ ඇවිල්ලා මටම කියලා තියෙනවා. ඒක විශ්වාස කරන්න මටම කියලා දෙන මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට ලැජ්ජයි කියලා. නමුත් අපිට මේක කරන්න සිද්ධ වුණායි කියලා මටම කියලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඉතින් නමුත් ඒ අවස්ථාවේදී මම එහෙම ක්‍රියා කළා. මම ජනාධිපතිතුමාට සඳහන් කළා මේ අවස්ථාව දෙන්න ඕනේ කියලා. විශාල පරතරයක් තිබුණා. සුළුතර ආණ්ඩුවක් තියෙන්න බෑ. ඒ වගේම අන්තර්ජාතිකව මේක මුළු ලෝකෙම ප්‍රසිද්ධියට පත් සිද්ධියක් වුණා. අපේ ලංකාවට මේ සිද්ධිය නිසා විශාල කැලලක් කළුලපයක් ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද මේ විදිහට මහා දවාලේ විනාශ කරන්නේ කියලා. ඒ වගේම අන්තර්ජාතික ප්‍රජාව අපි දැක්කා එයාගේ තිබිච්ච මේ සම්බන්ධයෙන් තිබිච්ච මේ මතය මම එයාගේ උපදෙස් ගන්න ගියේ නෑ. නමුත් අපි දැක්කා මාධ්‍ය හරහා ආපු ආකාරය. නමුත් කෙසේ හෝ එම සිදුවීම තුළින් මට තිබුණ එක දෙයක් තමයි මට යුතුයකමක් තියෙනවා ඊළඟ පරම්පරාවට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බාර දෙන්න. ඒ තිබිච්ච විදිහට යන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තිබුණේ. කොකංකායික මට යන්න එපායි කියලා. නමුත් වේච්චදාරීතුමත් එතුමාගේ කණ්ඩායම මට මෙතෙන්දි විශාල ශක්තියක් ලබා දුන්නා. ඒක මම සඳහන් කරන්න ඕනේ. මොකද ඔබතුමාගේ ඕඩර්ස් අනුව අපි ක්‍රියා කරන්නේ. එහෙනම් කොහෙන්ද මට යන්න ඕනේ කියලා. මම යන කොහොම හරි මම යනවා කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ යන්න බෑ මගේ පුටුව එක්කෙනෙක් ඉඳගෙන දොරවල් වහලා යන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ මම ගියේ ලවුඩ් ස්පීකර් එක හොයාගන්න, මේස් එක ගන්න, මේස් එකත් අරන් අපි පාර්ලිමේන්තුවේ කොහේ හරි ඇතුල් වෙන ක්‍රමයක්. ඒක යම් තිනුත් තමයි ඇතුල් වෙන්න පුළුවන්. එතනින් ඇතුල් වුණා. එතන මිනිත්තු ගන්නකදී අපි පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධ කටයුතු කළා. ඒක ගත්තේ කටහඬින්. මේ කටහඬින් ගැනීම සම්බන්ධයෙන් මට චෝදනාවක් ආවා.
කටහඬින් ගැනීම මම නෙමෙයි පටන් ගත්තේ. ඒ කටහඬින් වල ඉස්ලාම පටන් ගත්තේ තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන් විරෝධත්වයක් ආව. ඒ අවස්ථාවේදී තමයි කටහඬින් පළවෙනිම අරන් ඒ තොරතුරු ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගැනීමට විරුද්ධව පාර්ලිමේන්තුව තීරණයක් ගත්තේ. ඒ කියන්නේ චමල් රාජපක්ෂ කතානායකතුමාගේ මතය. මම හිතනවා දෝෂයක් කියන්නේ නැහැ. ඒ අවස්ථාවේ මහා ගෝසාවක් තිබුණා. මොකද ආණ්ඩුවේ විපක්ෂයෝනේ බොහොම සුළුතරයක් මේ සම්ප විරුද්ධ වුණා. ඉතින් එහෙමයි. මේ අවස්ථාවේදී මට ඒකම කරන්න සිද්ධ වුණා. මොකද බහුතරය තියෙන්නේ පාර්ලිමේ කරපු දේ වැරදියි කියලා. ඉතින් ඒ නිසා සිද්ධ කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මගේ යුතුයමක් වශයෙන් කරා. මම දැනගත්තේ යන්නේ එතෙන්දී ඒ ගන්න ක්‍රියාදාමයේ යම්කිසි විදිහක යම් භයානක පැති කීපයක් තිබුණා. පුටුවකින් ගහන දැන් සිද්ධියේ පුටුව ගන්නවා. පුටුවකින් ගහන මඩ පුටුවෙන් ගහන ආකාරය. ඒ වගේම පහර දෙන්න ආකාරය. පොත්පත් වලින් පහර දෙන්න ආකාරය. ඡායාරූප තාමත් තියෙනවා. නමුත් ඒව වුණත් මේ මගේ යුතුයකමක් වශයෙන් මම ඒක කළේ. ඊට පස්සේ අධිකරණයත් අපි ගත්ත තීරණය අනුමත කළා. ඉතින් ඒ නිසා මම ආපහු බලන මට සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් ඒ ගැටුම සම්බන්ධයෙන් ඔබතුමා අපි දන්නවා ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ පරීක්ෂණයට මොකද වුනේ? ඉතින්දී මම ඔබතුමාට කියන්නේ මට කිසිම විදිහකට මම මේකට ඇඟිලි ගහන්න ඕනකක් මට තිබුණේ නැහැ. හුඟක් අය පාර්ලිමේන්තුවේදී මට දෝෂාරෝපණය කළා මේ සම්බන්ධයෙන් මං ගන්න උනන්දුව මදි මේ සම්බන්ධයෙන් කියලා. නමුත් මෙතෙන්දී ඇත්තේ සිද්ධිය තමයි මෙතෙන් ඊට පස්සේ පරීක්ෂා කළපු ඒ පොලිස් නිලධාරීන් මට කිව්වා කමිටුවේ සභාපතිවරයා වශයෙන් යම් කිසි උපදෙස් ලැබිලා තිබුණා කියලා. අපි ඒගොල්ල මේක සෙල් කරගන්න ක්‍රමයක් හදනවා. ඒක නිසා මේක වෙන පරීක්ෂණ අවශ්‍ය නැහැ කියන කතාවක් පාර්ලිමේන්තුව තුලින් මට ලැබුණා. ඒක යම් කිසි සත්‍යතාවයක් ඇත්ත එක මම කනගාටු වෙනවා. කවුද උපදෙස් දීලා තියෙන්නේ? ඒක එතන මම නම් වශයෙන් සඳහන් කරන්නේ නමුත් මේ පරීක්ෂණේ බාරව ඉන්න ඒ ගරු ඇමතිවරුන්ගේ කණ්ඩායමෙන් තමයි මේක සභාපතිතුමාගෙන් ආපු නියෝගයක් වශයෙන් තමයි මට දැනගන්න ලැබුණේ. කියන්නේ ඔබතුමා මම මෙහෙම අහන්නම්කෝ. දැන් මේ වගේ පරීක්ෂණයකට පැහැදිලිවම විරුද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවය. මොකද ඒගොල්ලෝ පැහැදිලිව විරුද්ධයි. ඒ පාර්ශවයේ මේ පහර දීම සිද්ධ කළේ. නමුත් ඔබතුමා මට කියන විදියට මට තේරෙන්නේ ඒ පාර්ශවයේ පමණක් නෙමෙයි ආණ්ඩු පාර්ශවයෙන්ුත් බලපෑමක් එල්ල වුණා කියලා මේ පරීක්ෂණය නවත්තන්න. ඒ කතාව ඒකයි මම කිව්වා උඩ බලන්න උනත් මට කියන්නේ එහෙම සිද්ධියක් වෙච්ච බව මට ඒ පොලිස් ආරංචි මාර්ගයෙන් ලැබුණා. මට ඇත්තම කියන්න මම පුදුම වුණා කොහොමද මෙහෙම දෙයක් මේ රටේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. මම සටන් කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මම සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ආරක්ෂා කරන්න. ආණ්ඩුවක් ආරංචි ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බහුතරයක් තියෙන රජයක් ආරක්ෂා. එහෙම කරපු මට මෙවැනි දේවල් කරන්න පුළුවන් නම් අර දේශපාලන එකේ විශාල කලකිරීමක් ඇති වුණා. අද මම පළවෙනි වතාවට කියන්නේ. ලොකු කලකිරීමක් ඇති වුණා. මෙහෙම දේශපාලන ලෝකයකද අපි ජීවත් වෙන්නේ කියලා මට මේ හිතුණා. ඒ කියන්නේ බලය සඳහා අපිව පාවා දෙනවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක. මම ප්‍රාර්ථනා කරන කවදාවත් ලංකාවේ අනාගතයේදී මෙවැනි සිද්ධියන් ඇති නොවේවයි කියලා. දැන් ඔබතුමා ආපු හින්දා නැත්තම් මේක මං හිතේ මාත් එක්කම රහසක් වශයෙන් යයි කියලා ඔබතුමා ආපු හින්දා මම මේ පිළිතුර දුන්නේ. නමුත් එවැනි දේවල් ලංකාව වගේ රටක සිද්ධ වීම ඉතාමත්ම ලැජ්ජාසහගතයි. එතනින් පේනවා අපේ මොකද්ද දේශපාලන මතේ දේශපාලන බලය සඳහා තියෙන කෑදරකම එතෙන්දී පේනවා. මම ඒක කනගාටු වෙන්නේ. හිටපු කතානායකතුමා මම ඒක මේ විදිහට ආයිත් වතාවක් අහන්නම්. තහවුරු කර ගැනීම සඳහා. දැන් අපිට සැකයක් නැහැ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයාව හිටිය නැත්නම් తాවකාලික අගමැති පදවියට පත් වුණ මහින්ද රාජපක්ෂ දෙදෙනාටම මේ සම්බන්ධයෙන් නැත්නම් ඒගොල්ලන්ගේ පාර්ශවයන්ට මේ පරීක්ෂණ නවත්තන්න අවශ්‍යතාවයක් තිබුණයි කියලා. නමුත් ඔබතුමා කියන දෙයින් මට ඉඟි කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් හැමදෙනාම ඒ වෙලාවේ හැමදෙනාම ඒ අරගලයේ නිරත වුණේ දියත් කළේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා අගමැති පදවියට පත් කිරීමට නෙමෙයි. ඒ මොහොතේ සිද්ධ වූ නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව. නමුත් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාත් යලිත් වරක් අගමැති පදවියට පත් වුණා. පැහැදිලිවම ඒ මොකද ඔහුව නීති විරෝධී ලෙස පහ කළ නිසා. දැන් ඔබතුමා කියන දෙයින් මට ඇඟ වෙන්නේ ඔහුත් මේ පරීක්ෂණය
වැළැක්වීම සඳහා නැවැත්වීම සඳහා බලපෑම් කරයි කියන එක. ඒ මෙතෙන් මම නම් වශයෙන් සඳහන් නොකළත් දෙපාර්ශ්වයේම ප්‍රධාන පුද්ගලයෝ ප්‍රධාන චරිත මේ සංගන්ධය එකඟ වෙනවා. මොකද අවසානයේදී මේ දඩුවම් කිරීම යනකොට පාර්ලිමේන්තුවට යන්න ඕනේ මේක. පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගන්න ඕනේ. මට ඡන්දයක් ඒතකොට ලැබෙන්නේ නැහැ. එහෙම වුණා නම්. ඉතින් මම අවසානයේදී මෝඩෙක් වෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි දුටුවා මේ සෑම පාර්ශ්වයෙන් බලගත්ු පාර්ශ්වය එකඟත්වයේ තමයි මේක සිද්ධ වෙන්නේ කියන්නේ. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔය අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය කියලා. ඒ අවස්ථාවේ ඔබතුමාගේ ජීවිතයට එරෙහිවත් කිසියම් ක්‍රියාදාමයක් සිද්ධ වුණායි කියලා. ඔව් ඒකත් මම පොලිසියට යන්න ඕනකමක් තිබුණේ නැහැ සරෝජ් මැතිතුමා. මොකද ඒක ආයෙත් මේක තවත් කුණු ගොඩවල් අවසන් ඕනකමක් තිබුණේ නැහැ. නමුත් ඇසිඩ් ගැසීම සඳහා තුන්වෙනි දවසේ ඒ සිද්ධියෙන් දවස් 3කට පස්සේ මම උත්සවයකට ආරාධනා ලැබලා තිබුණා. ඒක වැඩිහිටි මේ නිවාසයක මට මතක විදිහක අවුරුදු 50 හරි 100 හරි පිළිම සම්බන්ධයෙන්. නමුත් එතෙන්දී ප්‍රධාන අමුත්වාසේ මට ඊට පස්සේ එතන සම්බන්ධ කීප දෙනෙක්ම කිව්වා එන්න එපා. ඒ කියන්නේ දේශපාලන මතය දෙපැත්තෙන් මතක ගන්න ආයේ මට කිව්වේ. මෙහෙම සැරස්මක් තියෙනවා කියලා. ඒ නිසා අවසාන මොහොතේ මම ගිහලා පොලිසියට මට අවශ්‍ය කරන් තිබුණ තායති කුණු ගොඩවල් අවශ්‍යයි. දැන් ඔබතුමා අද පළවෙනි වතාවට මම හිතන්නේ අදහස් දක්වන්නේ බොහොම කලකිරීමකින් ඇත්තටම දේශපාලනය ගැන, දේශපාලන නායකයන් ගැන, මේ සිද්ධාමයන් ගැන. ආයෙත් වතාවක් මැතිවරණ බිමට එළඹෙන සූදානමක් තිබෙනවා. එහෙම මම දැන් සාධාරණ සමාජයක් වුණ ජාතික ව්‍යාපාරයේ දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. නමුත් සෝබිත ස්වාමින් වහන්සේ පිටිපස්සේ අපි හිටියා. සෝබිත ස්වාමින් වහන්සේගේ 70 වෙනි ජන්මදිනයේදී තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ මම මේ රටේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහා මුළු ජීවිත කාලෙම කැප කරනවා කියලා. එදා රෑ 9ට ඉතල මමත් තවත් රට ආදරගෙන පුජ්‍යලෝ කියලා ස්වාමීන් වහන්සේට කිව්වා අපි ඔබ වහන්සේ සමග මෙතෙන්දී ඉන්නවා කියලා. අපිට මොකද අපි දන්නවා මේ විධායක ජනාධිපති පදවියේ තියෙන ආදීනව බලතල පුදුම විදිහේ බලතලක් තිබුණා. මොකද උදාහරණයක් කියන්න දැන් අපි බලනවා නම් වයව මැතිවරණේ ලංකා ඉතිහාසයේ ඇති ඉච්ඡාමත්ම ලැජ්ජා සහගත මැතිවරණේ. කාන්තාව නිරුවත් කළා. මිනිස්සු මැරුවා, ගෙවල් පිච්චුවා, කඩ කැඩුවා, කකුල් කැඩුවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඒ නිසා තමයි අපි සිවිල් සමාජය එක්ක වෙලා අපි 17 වෙනි සංශෝධනය ගෙනීම සඳහා මුල් වුණේ. ඉතින් සිවිල් සමාජයේ මුල්. එතෙන්දි මට යමක රෝල් එකක් තිබුණා කොළඹ නගරාධිපති වශයෙන් කමිටුවේ සභාපතිත්වයට දාරන්ද අවස්ථාව ලැබුණා. ඒ වගේම නිලධාරීන් වෙනුවෙන් විජේදාස මහත්මයාගේ කට්ටිය දාලා තමයි ওই 17 වෙනි සංශෝධනය ගෙනාවේ. 17 වෙනි සංශෝධනයෙන් විශාල වෙනසක් ඇති වුණා රටේ. පළවෙනි වතාවට සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන් වුණා. පොලිස් නිලධාරීන්ට තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපි දැක්ක රජයේ සේවකීන්ට ඒ ගෞරවය රැකගැනීමේ අවස්ථාව ලැබුණා. ඉතින් එම නිසා ඒක හැබැයි හුඟක් කල් ගෙනියන්න බැරි වුණා. 18 වෙනි සංශෝධනය ආවා. 18 සංශෝධනයේ ගෙහින් පිටිම ආපහු විනාශ වුණා. ඉතින් ඊට පස්සේ තමයි ජයන්දල තමයි අපි සටන් කළේ මේක ගෙන එන්න. නමුත් ජනතාවලත් මේකේ වටිනාකම් තේරුම් ගියේ නැහැ. 18 වෙනි සංශෝධනය ගෙනාපු හැටිම අපිට මතකයි අර GSP+ අපෙන් අයින් කරා. කිසියම් ලෙසකින් ඔබතුමාට ආරාධනයක් ලැබුණොත් තව වසර කිහිපයක් තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න කියලා පුළුල් පෙරමුණක අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා. නෑ මම එහෙම ගැන හිතන්නේ නෑ දැන්ට අපි මම සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සමාජිකයෙක්. රට බලපාන කටයුතු සම්බන්ධයෙන් අපි තීරණ ගන්නවා. ඉතින් රට වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න පුළුවන්. මම කියන්නේ මේ පොදු අපේක්ෂා වෙන කතාවක් නෙවෙයි නැත්නම් ඉල්ලුම්කාරයෙක් කියලා කියනවා නෙමෙයි මම කියන්නේ. රට වෙනුවෙන් රට බේරා ගැනීම සඳහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කිරීම සඳහා මේ රටේ ජනතාවට වඩා හොඳ ජනජීවිතයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා අපිට සාධාරණ සමාජයේ යම් කිසි කාර්යභාරයක් කරන්න පුළුවන් නම් එතෙන්දී ඒ කාර්යභාරය මොකද්ද කියලා අපි ඒක තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා. නමුත් මං ඉල්ලුම් කරලා පොදු අපේක්ෂකයෙක් වශයෙන් යන්නේ අදහස් කරලා නැහැ. කියාට කොහොමද මට අය ඔය යෝජනා කිව්වා මං කිව්වේ අපි ඒ කාලේ 23 24 වෙනකොට අපි රට වෙනුවෙන් පෙනී සිටිනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. මේක මැරෙන්න දෙන්නේ නැහැ. මේ විනාශ කරන්න අපි දෙන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය අපි කොහොමවත් පිළිගන්නේ නැහැ. දැන් මම මෙහෙම අහන්නම්කෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ ඉඳලම විධායක ජනාධිපති ක්‍රමයට දැඩි විරෝධයක් පළ කළා.
ඒ තරන් පාර්ටිය ඉදිරියට අරගෙන තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති පදවියට පත් වුණේ. ඊට පස්සේ ආපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ හැම දිනම පොරොන්දු වුණු දෙයක් තමයි විධායක ජනාධිපතිකමේ අහෝසි කරනවායි. ඉතිහාසය දන්නවා අපි දැක්ක මොනවද සිද්ධ වුණේ කියලා. දැන් ඔබතුමා අපි මොහොතකට හිතමු ඔබතුමා ජනාධිපති වෙනවා මේ රටේ ඊළඟ ජනාධිපති. අපි ඇයි විශ්වාස කළ යුත්තේ ඔබතුමා ජනාධිපති පදවියට පත් වෙලා සිරිසංගබෝ වගේ තමන්ගෙම බෙල්ල කපාගෙන විධායක ජනාධිපතිකමේ ඔබතුමා හොයසි කරයි කියලා. නෑ ඉතින් මෙතන මම පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් නිසා. කිසිම අවස්ථාවක දැන් පසුගිය මැතිවරණයේදී අර දින 100 කතාව අපි ඉස්සෙල්ලාම මම 140 ගන්නකට මම කතා කරලා තියෙනවා. ඒ ගිහිල්ලා අපි ඉල්ලුවේ මහ ජනතාවෙන් වරමක් ඉල්ලුවේ මෙච්චරයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මේ රටේ යහපාලනයක් ඇති කිරීම සඳහා මේ රටේ යුක්තිය සාධාරණයේ රජයන සමාජයක් ඇති කිරීම සඳහා මේ මැතිවරණයේදී අපිට වරමක් දෙන්න. ඒ වරම තමයි ජනාධිපති සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්නත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්නත් වරමක් දෙන්න කියලා. ඒ නිසා තමයි මට සිරිසේන මැතිතුමා ඇත්තම කියනවා 13 සැරයක් මට මේ රටේ අගමැති පදවිය බාර ගන්න. එතුමා සැරයක් කිව්වා. තව සැරයක් දෙසරයක් කිව්වා. ඊට පස්සේ විවිධ එතුමාට හිතවත් මට හිතවත් හරහා කිව්වා මම කයක් ගන්න බෑ. මගේ කටින් මේ වචන ගිහිල්ලා තියෙනවා. මට ගිහිල්ලා එහෙම උදුර ගන්න බෑ. ඒක මට අයිතියක් නැහැ. මට ඕනෙකමකුත් නැහැ. ඒ නිසා ඒකයි මම ප්‍රතික්ෂේප කළේ. කනගාටු වෙනවද ඒ තීන්දුව ගැන? නෑ කොහොමද දුන්නේ? බලෙන් දුන්නත් මම ගන්නෑ නැහැ. දැන් දශක ගණනාවක ඔබේ දේශපාලන ජීවිතයේ කිසියම් හෝ තීරණයක් කිසියම් හෝ අවස්ථාවක් ගැන ඔබතුමාට කනගාටුවක් තියෙනවද? ඔබගත් තීරණ ඔබේ ක්‍රියාමාර්ග ගැන සමහර අවස්ථාවලද මට හිතෙනවා මම දේශපාලනයට නැවිත් පෞද්ගලික අංශේ වුණා නම් ආර්ථික වශයෙන් මට මේට වැඩි හුඟක් දුරට වාසය වෙන්න පුළුවන්. නමුත් අනික අතින් බලනකොට මගේ දරුවෙක්වත් මම කතා කරේ ඒකයි. අනික අතින් බලනකොට මට යම් කිසි විදියක මේ රට වෙනුවෙන් ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. රට බේරා ගැනීමට විශේෂයෙන්ම තත්ත්වවාදයේ පිළිච්ච අවස්ථාවේදී සීමිත කාල සීමාවකට ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ලිඛිත ඉල්ලීමට අවුරුදු දෙකක කාලයකට තත්ත්වවාදී නිමකින් දුන්නා. ඒ අවශ්‍ය සහාය දෙන්න මම ඒකෙන් වුණා. නමුත් ඒක මගේ කැඟවීමක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයෙන් වුණා. එක්සත් ජාතික පක්ෂය අත්සන් කරලා ඒ සහායකයන් ඉදිරිපත් වුණා. ඉතින් මම කලේ ජාතිකතුමා. හැබැයි මම කියාපු දවස් හරියට කියාපු දවසේට අවසානයේ 2009 ආයෙත් ඒකෙනට ඡන්ද දීලා ඡන්ද දුන්නේ 6ට 8ට මම ආපහුම පොරොන්දු වෙච්ච ඉතින් මගේ පක්ෂයට ගියා. එතකන් මේ පක්ෂ නායකවරයා ඒ පද මගේ මට දෙවිච්ච පදවියක් තියාගෙන උන්නා. ඉතින් එතෙන්දි පෙන්නේ මම වර්ධ තීරණයක් ගන්න නම් ඒක පුළු වෙන කෙනෙක් පුළුවන්. ඒ කියන්නේ පක්ෂය හැර ගියා කියලා ඔබට එල්ල වෙන චෝදනාව වැරදි කියලා. පක්ෂය හැර ගියෙත් නෑ. පක්ෂයට සහාය දීම සඳහා ඒ තත්ත්වවාදී නිම කිරීම සඳහා පක්ෂ දෙක අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර ලිඛිත ඩොකියුමන්ට් එකක් තිබුණා. ඒක අසංකලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසංකලේ සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් අසංකලේ සභාපති මලික් සමරේක්‍රම මම වැඩි දෙයක් කරේ නෑ. හැබැයි මං දින සීමාවේ අනුව මං කළා. හැබැයි එහෙම තවත් මතයක්. හැබැයි මෙතෙන්දී මට මේ රටේ ඉන්න ආගමික නායකයෝ මහා නායකයන් පානන් වහන්සේලා පමණක් නෙමෙයි. ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම් මේ සෑම දෙනෙක්ම කිව්වේ මේ වෙලාවේ ඉදිරිපත් වෙලා මෙන්න මේක නවත්තන්න කටයුතු කරන්න. දේශපාලනෙන් වශයෙන් මට හානි කළ බව මම දන්නවා. ඒකයි මම දේශපාලන බස් මට අභිප්‍රාය තිබුණේ. මම දේශපාලනයට ඇතුළට වෙන ආරාධනයෙන් ඉල්ලුම් කරලා යෝජනා කරලා නෙමෙයි. සෑම පදවිය තනකත් නගරාධිපති පදවිය ඒ වගේ කතානායක පදවිය ඇමති පදවිය ඔක්කොම අරක දෙන්න මේක දෙන්න මම කවදාවත් කියලා තිබුණේ නැහැ. දැන් මේ දේශපාලන ජීවිතය ගැන ඔබ සතුටු වෙන අවස්ථාව නැත්නම් සතුටුම වෙන සිදුවීම මොකද්ද? නෑ දැන් පළවෙනි වශයෙන් අපිට මට මතකයි 2001 එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව බලයට පත්වෙච්ච අවස්ථාවේදී අද වාගේ විදුලි කප්පාදුවක් ගැන පැය 12ක පමණ විදුලි කප්පාදුවක් ගැන ජනතාව පීඩා විඳ අවස්ථාවක මට විදුලි බල අමාත්‍යාංශය බාර දුන්නා. ඒක මහා විශාල වගකීමක්. අනික මම විදුලි ඉංජිනේරුවෙක් කෙනෙක් නෙමෙයි. මම කළමනාකාරීවරයෙක්. ඉතින් ඒ නිසා මම කරපු දේ මම බාර දුන්න අවස්ථාවේදී
මං රජයටත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමේටත් මම කිව්වේ මම මේක බාර ගන්න දින 180කට දින 180කට බාර ගන්න මොකද සාධාරණ වෙන්න මේ රටේ ජනතාවට විදුලිය ලබා දෙන්න. ඉතින් මං යම් කිසි විදිහක මම අසාර්ථක වුණොත් වෙන කෙනෙක් ගේන්න. වෙන කෙනෙක් පන්දෙන් දින 180කට ගත්තේ. නමුත් මං විශ්වාසයට ගත්තා මේ රටේ ඉන්න ශ්‍රී ලාංකික බුද්ධිමතුන් බොහෝ දෙනෙක්. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ මට පූර්ණ සහාය ලැබුණා. පූර්ණ සහාය. කිසිම අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ මට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ වැඩ වර්ජනයකට. ඒ වගේම විදුලි බල මණ්ඩලය අපි පුළුවන් තරම් විදිහට කාර්යක්ෂම කරන්න සෑම දෙනාගේම සහාය ලැබුණා. ඒ වගේම විදුලියේ මපියාවක් තියෙනවා. ඒකේ මපියාවට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒකට අපි මුහුණ දුන්නා. නමුත් එතෙන්දී අපිට පුළුවන් වුණා මේ සෑම දිනාගේම සහායෙන් 150 වෙනි දිනේදී මේ රටේ විදුලිය යලි ස්ථාපනය කරන්නට. අද ඉඳලා ඒක තියෙන. ඒක මම ඉතාමත් සතුටු වෙන දැන්. අනික තමයි මේ ත්‍ස්තවාදය සම්බන්ධයෙන් අපි ගත්ත පියවර නිසා මේ රටේ තත්ත්වය මම මේක සම්පූර්ණ ගෞරවයෙන් මම ගන්නෑ ජනාධිපතිවරයා ඉඳලා ආරක්ෂක ලේකම්වරු හමුදාපතිවරු අනික් කට්ටිය සෑම දෙනාම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදායේ පොලිසිය ඉඳලා මේ සියලු දෙනාම ජීවිත කැප කළා. ඒ හිතුව නැත්නම් අපිට පුළුවන් වුණේ ත්‍ස්තවාදය නිම කරපු සාමකාමී රටක් ඇති කරන්න. නමුත් ඒ අවස්ථාවේ මම තාමත් විශ්වාස කරනවා අපි බුද්ධිමත්ව ක්‍රියා කරනවා නම් අපි ලෝකෙම ආධාර ගන්න තිබුණා ඒ අවස්ථාවේදී. දැන් ජර්මනියට ජපානයට යුද්ධයෙන් පස්සේ මාෂල් ඒඩ් වාගේ හදලා ගත්තේ ඒ රට ගොඩනගෙන. නමුත් අපි එතෙන්දී අර කලේ මෙතෙන්දී ඒ පැත්ත බැලුවේ නැහැ. අපි දේශපාලන පක්ෂෙන් පමණයි බැලුවේ. අපි කිලිපත් කාලා මේක සෙලිබ්‍රේට් කළා මිසක් එතනින් එහාට කොහොමද යන්නේ කියලා ලෝකෙ මම දන්න හුඟක් දන්න රටවල්. ලෝකෙම අපි දන්න හුඟක් රටවල් කිව්වා මේ අවස්ථාවේදී අපිට හුඟක් ලෝකෙම ආධාර ගන්න තිබුණා. ඒක මම කාටවත් දෝෂයක් කියන්නේ නැහැ. නමුත් සැලැස්ම තිබුණා නම් රට එදා ගොඩින් අවස්ථාවක් තිබුණා. නමුත් අවසරයට මේ රටේ එකයි මේකෙන් ජාතික එකතාවයක් අපේ නැහැ. අපි කියන්නේ ඊළඟ මැතිවරණයට කොහොමද දිනන්නේ කියන එක. මේ ඡන්දේ දෙනවා කියලා දැන් ඉස්සෙල්ලා කියන ප්‍රතිපත්තිය හැම පිටින්ම 360කට අනිත් පැත්තට යනවා බලය ලැබුණාට පස්සේ. ඒ නැත්තම් බලය ගිලිුණාට පස්සේ. හිටපු කතානායකතුමා බොහොමත්ම ස්තුතියි මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වුණාට. මමත් මේක විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා. මම මේ අවස්ථාවේ බොහෝ ආඩම්බරෙන් මම සන්තෝෂයෙන් සඳහන් කරනවා.